සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අදත් ඔබ හැම දෙනෙක්ම ඉරිදා සිත්නෙත් අසපුව උතුම් ධර්ම දේශනාවත් එක්ක එකතු වෙන දවස. අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වය අනුරාධපුර සාලියපුර 6 අංක 42 නිවසේ පදිංචි රසිකා ප්‍රියංගි මහත්මිය, ඒ වගේම ඉන්දික සමන් කුමාර මහතා ඇතුළු පවුලේ සියලු දෙනා දායකත්වය දරනවා. ඉතින් මේ හැම දිනාටමත් ඔබ හැම දිනාටමත් මේ උතුම් ධර්ම දේශනාව නිවන් දොරටුවක් බවටම පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අපි ඔබට මතක ඇති පසුගිය කාලේ පුරාම අපි මේ සතර සතිපට්ඨාන භාවනා ක්‍රම එකින් එක ප්‍රායෝගිකව පුරුදු කරගන්න ආකාරය ගැන අපි සාකච්ඡා කරගෙන ආවා. මේ භාවනා ක්‍රම අතර බුදුරජාණන් වහන්සේ ඊටාම විශේෂයෙන් පෙන්වන භාවනා ක්‍රම රැසක් තියෙනවා. ඒ අතර සතිපට්ඨානයේ තුල අපි භාවනා ක්‍රම කීපයක් කතා කරා. මේ සතිපට්ඨානයේටම අයිති තවත් භාවනා ක්‍රම රැසක් තියෙනවා. ඒ අතර ඔබ කවුරුත් දන්න දේශනාවක් තමයි ගිරිමානන්ද සූත්‍රය. මේ ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් වෙන්නේ ගිරිමානන්ද කියන ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ දස සංඥා පුරුදු කරපු කෙනෙක්. කියන්නේ උන්වහන්සේ ජීවමානව උන්වහන්සේ වැඩ ඉන්නකොට උන්වහන්සේ රෝගී වෙන්න පෙර හොඳට ඉන්න කාලේ උන්වහන්සේ ස්වාමීන් වහන්සේ නමක් හැටියට නිතර අනිත්‍ය සංඥා වඩනවා. අනාත්ම සංඥාව, අනාත්ම ස්වභාවය ගැන නිතර සිහි කරනවා. මේ ශරීරයේ කය ගැන අසුබ වශයෙන් පිළිකුල් වශයෙන් වඩපු කෙනෙක්. ඒ වගේම ආදීනව මෙනෙහි කරමින් ආදීනව සංඥා වඩන කෙනෙක්. පහාන සංඥා පුරුදු කරගත්ත කෙනෙක්. විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනබිරත සංඥා, සබ්බ සංකාරේසු අනිච්ච සංඥා, ආනාපාන සති කියන මේ දස සංඥාවන් නිතර පුරුදු කරපු කෙනෙක් තමයි ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ. මේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ ওই විදිහට දස සංඥා වඩාගෙන බොහොම සිල් ගුණ දහම් ඇතුව වැඩ හිටපු මේ ස්වාමීන් වහන්සේ රෝගාතුර වෙලා උන්වහන්සේ බොහොම අසාධ්‍ය මට්ටමටපත් වෙලා බොහොම අසාධ්‍ය වුණා. ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ පත් වෙලා ඉන්න යසනීප තත්ත්වය, අසාධ්‍ය තත්ත්වය ගැන බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වැඳලා බුදුරජාණන් වහන්සේට කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ගිරිමානන්ද භික්ෂුව බොහෝම ආබාධ ඇතිව ආබාධිකෝ දුක්ඛිතෝ බාල්හ ගිලානෝ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බොහොම ආබාධ වලට පත් වෙලා බොහොම දුකසේ ගිලන් වෙලා ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නවා. ඒ වෙලාවේ ගිරිමානන්ද හාමුදුරන්ගේ මේ අසනීප ගැන බුදුරජාන් වහන්සේට සිහිපත් කරපු වෙලාවේ බුදුරජාන් වහන්සේ වදාලා, ආනන්ද එහෙමනම් ඔබ මේ දස සංඥා ගැන ඔබ ඉගෙනගෙන ඔබ ගිරිමානන්ද භික්ෂුව ළඟට ගිහිල්ලා ගිරිමානන්ද භික්ෂුවට මේ දස සංඥා ගැන කියන්න. ඒ දස සංඥා ගැන කියලා දෙනකොට, මතක් කරලා දෙනකොට, සිහි කරලා දෙනකොට තමන් වඩපු, තමන් දියුණු කරපු, තමන් පුරුදු කරපු තමන්ගේ ගුණධර්ම මතු කරලා ඒ තුල හිත පිහිට ඕනකොට අන්න ඒ තුල හිත බලවත් වෙනවා. එතකොට ওই ගිරිමානන්ද භික්ෂුවගේ මේ රෝග තත්ත්වය යටපත් වෙලා මේ තුල හිත පිහිටලා හිත වැඩෙනවා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට මේ දස සංඥාව ඉගැන්වුවා. ඒ තමයි අනිච්ච සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනබිරත සංඥා, සබ්බ සංකාරේසු අනිච්ච සංඥා, ආනාපාන සති. ඇත්තෙම ගත්තොත් මේ තුල තියෙන භාවනා ක්‍රම 10ක්. මේ භාවනා ක්‍රම 10 බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කියලා දුන්න. ආනන්දය, ඔබ හොඳට මේ භාවනා ක්‍රම ටික මතක තියාගෙන මේ සංඥාවන් ගැන, මේ සංඥාව කියන්නේ දකින්න ක්‍රමේ, මේ විදිහට දකින්න, මේ විදිහට පුරුදු කරන්න, මේ විදිහට හිතක් සකස් කරගන්න කියලා
ලෙඩ වෙලා ගිලන් වෙලා බොහොම දුකට පත් වෙලා බොහොම අසාධ්‍ය මට්ටමින් අසනීපෙන් ඉන්න මේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට ගිහිල්ලා දස සංඥාව කියන්න කියනවා. අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේගෙන් අහගත්ත මේ දස සංඥා ගැන ආනන්ද හාමුදුරුවෝ ගිහිල්ලා ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට කියා හිටියා. ඉතින් අපි අද මේ අතර අපිට ප්‍රායෝගිකව වඩන්න පුළුවන් හොඳම සංඥාවක් හැටියට අනිත්‍ය සංඥාව ගැන අද අපි විමසලා බලමු. පින්වතුනි, අපේ සංඥාව මේ ලෝකේ කෙලෙස් සහිත පුද්ගලයෙක්ගේ අවිද්‍යාව සහගත පුද්ගලයෙක්ගේ සංඥාව හැම වෙලාවෙම අවිද්‍යාව සහගතව මනසක් තුළ සංඥාවේ විකෘති භාවයක් ඇති වෙනවා. ඒකට අපි ධර්මයේ කියන්නේ සංඥා විපල්ලාස කියලා. අනිච්චේ නිච්ච සංඥේ. මේ ලෝකේ අනිත්‍ය දේවල් හැමදේම සබ්බේ සංඛාර අනිච්චාත්. මේ හේතු නිසා හටගත් සියල්ල අනිත්‍යයි. හැබැයි මේ අනිත්‍ය දේ වුණාට අවිද්‍යාව නිසා අපිට පේන්නේ අනිච්චේ නිච්ච සංඥේ. මේක නිත්‍ය දෙයක් හැටියට අපි සංඥාවේ විකෘති විදිහට දකිනවා. ඊළඟට දුක්ඛේ සුඛ සංඥේ. ඇත්තටම දුකක් සබ්බේ සංඛාරා දුක්ඛා. මේ සියලු සංස්කාරයන් හේතු නිසා හටගත්ත සියල්ල දුකයි. හැබැයි මේකේ දුක කියන එක අපිට වැහිලා යන අවිද්‍යාවයි. අවිද්‍යාවත් තණ්හාවෙනුත් වැහිච්ච මේ අන්ධබාල පුතඥන කෙනාට මේ දුක් සහගත දේවල් පේන්නෙම සැපක් හැටියට. ඒක තමන් කරා එන්නේ අවිද්‍යාව නිසා මුලාවක් හැටියට වෙස් වලාගෙන එන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන අසුභේ සුභ සංඥා. අසුභ දේ හැබැයි සංඥාවක් හැටියට පේන්නේ සුභ සංඥාවෙන් තමයි යා දකින්නේ. අනාත්ම දේ ආත්ම සංඥාවෙන් ගන්නවා. මේක මම, මේක මගේ, මට ඕන විදිහට පවත්වන්න පුළුවන්. එවැනි සංඥාව විකෘති භාවයක්. ඒකට කියන්නේ සංඥා විපල්ලාස. එවැනි විකෘති සංඥාවක් තුළ මම මගේ කියන ස්වභාවයේ තුලම දකින්න. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දැන් ඔබ අහලා ඇති සක්කාය දිට්ඨිය ගැන. මේ සක්කාය දිට්ඨිය තුල ඔහු ආත්ම සංඥාවකින් මේ රූපය ගැන, වේදනාවන් ගැන, සංඥාවන් ගැන, හඳුනගන්න දේවල් ගැන, ඊළඟට චේතනාව ගැන, විඥානය ගැන, මේ සියල්ල ගැන ආත්ම සංඥාවෙන්ම ගන්නවා. ආත්මයි කියලා කියන්නේ තමාගේ වසඟේ පවත්වන්න පුළුවන් දෙයක් තමා තුළ තියෙනවා කියන හැඟීමට කියනවා ආත්ම දෘෂ්ටිය. දැන් අනිත් ආගම්වල තියෙන්නේ මේ ආත්ම දෘෂ්ටිය. ඒ නිසා දෙවියන් වහන්සේට ඕන විදිහට සියල්ල දෙවියන් වහන්සේගේ කැමැත්ත පරිදිම සිදු වෙන්නේ. අන්න තමන්ට ඕන විදිහට සියල්ල තමාගේ වසඟේ කරන්න පුළුවන් ආත්ම දෘෂ්ටියක් ගැන උගන්වනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල පෙන්වන්නේ ඒ සියල්ලම හේතු සහිතව සකස් වෙච්ච දේවල්. දෙවියන් වහන්සේ පවා, සියලු දෙවිවරු පවා, සදෙව්ලෝ පවා, අකනිටා බඹලෝ දක්වා මේ සියලු ලෝක ධාතුම හේතු නිසා සකස් වෙන දේවල්. ඒ හේතු වෙනස් වෙනකොට වෙනස් වෙනවා. දෙවියන්ගේ ආයුෂ අවසන් වෙලා දෙවියන් චුත වෙලා යනවා. මේ වගේ බුදුරජාණන් වහන්සේ මේ අනිත්‍ය ධර්මතාවය ගැන ලෝකයට පෙන්නනවා. හැබැයි අවිද්‍යාවෙන් ඉන්න පුද්ගලයා මේ අවිද්‍යාව නිසාම තමන් ගැන, තමන්ගේ ශරීරය ගැන ආත්ම දෘෂ්ටියකින් ගන්නවා. එයාට හිතෙනවා මේ ශරීරය මේක ආත්මයක් වශයෙන් ගන්නවා. මේ රූපය ආත්මයයි කියලා ගන්න. රූපය කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත් ශරීරය. මේක ආත්මය. ආත්මය කියන්නේ මට ඕන විදිහට පවත්වන්න පුළුවන්. අන්න එහෙම හිතනවා මේ ශරීරය කියන්නේ මට ඕන විදිහට පවත්වන්න පුළුවන් දෙයක්. මේක මගේ දෙයක්. මේක මට ඕන විදිහට තියෙන්න ඕනේ. එහෙම එක දෘෂ්ටියක් වශයෙන් එකට බැස ගන්නවා. අන්න ආත්ම දෘෂ්ටිය. ඊළඟට එයා හිතනවා ආත්මයක් කියලා දෙයක් තියෙනවා. ඒකෙන් තමයි ශරීරය හැදිලා තියෙන්නේ කියලා හිතනවා. ඒ කියන්නේ තමාගේ වසඟේ පවත්වන්න පුළුවන් දේවල් තියෙනවා. ඒවෙන් තමයි මේ රූපේ සකස් වෙලා තියෙන්නේ කියලා අන්න තව පැත්තකින් බලනවා. ඉස්සල්ලා රූපේ ආත්මයයි කියලා ගත්තා. ඊළඟට ආත්මය කියලා දෙයක් තියෙනවා. ඒකෙන් තමයි රූපේ හැදිලා තියෙන්නේ කියලා අන්න තවත් පැත්තකින් මුලාවකටපත් වෙනවා. එහෙම නැත්නම් එයා හිතනවා මේ ආත්මය කියන එක තියෙන්නේ රූපේ ඇතුලේ. මේ රූපය කියලා සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දෙයක් තියෙනවා. ඒක ඇතුලේ තමයි ඔය ආත්මය කියලා තමාගේ වසඟේ පවත්වන්න පුළුවන් දේ පිහිටලා තියෙන මේක ඇතුලේ කියලා හිතනවා. එහෙමත් නැත්නම් තවත් ක්‍රමයකින් තවත් කෝණකින් යා බලලා ආත්ම දෘෂ්ටියකට එනවා. ආත්මය නම් වූ යමක් තියෙනවා. ඒ කියන්නේ තමාගේ වසඟේ පවත්වන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒක ඇතුලේ තමයි රූපය පවතින්නේ. සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දේ පවතින්නේ. ඔන්න ඔය ආකාරයට මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ ශරීරය ගැන සතර ආකාරයක ආත්ම දෘෂ්ටියක් එනවා. ඒක තමයි සක්කාය දිට්ඨිය. රූපය ගැන තියෙන සක්කාය දිට්ඨිය කියන්නේ. එතකොට දැන් අපි ওই ගැනම නිකන් හිතන්න. අපේ ශරීරේ රූපය කියන්නේ ශරීරය. පින්වතුනි බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ
මේ ශරීරයට බොහොම ලස්සන උපමාවක් රූපයට ලස්සන උපමාවක් පෙන්නනවා මහණෙනි කණු 4ක් හිටවලා මේකට රීප්ප බැඳලා ඊළඟට උළුවස්සක් ජනේලයක් තියලා වරිච්චි ගහලා මැටි ගහලා ඊළඟට වහලයක් සෙවිලි කරලා පොල් අතු වහලා ඔක්කොම අවසන් වුණාට පස්සේ අපි මේකට කියනවා ගේ කියලා. අන්න ඒකට අපි නමක් දුන්න පොදුවේ ගේ. ඒ සම්මුති නාමය. හැබැයි පරමාර්ථ වශයෙන් බලපුවාම මේතන තියෙන්නේ මොනවද? අපි ගේ කියලා එතන ගොඩ නැගුවේ මොනවද? කණු 4ක්. ඊළඟට පටි ටිකක්, මැටි ටිකක්, ඊළඟට ජනේලයක්, උළුවස්සක්, වහලේ ඊළඟට පොල් අතු කෑලි ටිකක්, ලනු කෑලි ටිකක් වෙන් කරලා ගත්තාම තියෙන ඒවා ටිකක්. හැබැයි අපි ඒවා වෙන් කරලා ගත්තාම අපි ඒවට කියනවා මේ උළුවස්ස, මේ ජනේලේ, මේ මැටි, මේ තියෙන රීප්පේ, මේ තියෙන ලනුව, මේ තියෙන පොල් අත්ත. අපි ඒවා ගේ කියන්නේ නැහැ. හැබැයි ඒ ඔක්කොම එකතු වෙච්ච තැන තමයි අපි ඒකට කියන්නේ. ඒ ඔක්කොම එකට එකතු කරාට පස්සේ අපි ඒකට කියනවා ගේ කියලා. එතකොට ඒ ගේ කියන සංඥාව නැති වෙන්න නම් ඒවා කොටසෙන් කොටස වෙන් කරලා වෙන් වශයෙන් තිබ්බට පස්සේ අපි ඒවට කියන්නේ ගේ කියලා. උළුවස්සට ගේ කියන්නේ නැහැ කවුරු. ජනේලෙට ගේ කියලා කියන්නෙත් නැහැ. මැටි ටික දිහා බලලා අන්න ගේ කියන්නෙත් නැහැ. ලනුව දිහා බලලා කවුරුත් ගේ කියන්නෙත් නැහැ. පොල් අත්ත දිහා බලලා කවුරු කියන්නෙත් නැහැ. මොකද ඒවා ඔක්කොම වෙන් වෙලා ගිය දේවල්. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි මේ ශරීරයත් ඔය වගේ ඇට සැකිල්ලක් නහරවැල් වලින් එතිලා මස්ලේ තැවරිලා හමකින් වැහුණට පස්සේ මෙන්න මේකට අපි කියන රූපය කියලා. එතකොට මේ රූපය කියලා ගත්තේ ඕක සතර මහා ධාතුන්ගෙන් හටගත් ශරීරය. මේක තමයි රූපය කියන්නේ. එතකොට මේ රූපය තුල අපි ඇත්තටම ගත්තාම තියෙන්නේ දෙතිස් කුණප කොටස් සතර මහා ධාතුන්ගෙන් හටගත් දේවල් ගොඩක්. කේස්, රෝම කූප, නියපොතු, දත්, සම, මස්, නහර, ඇටමිදුළු, වකුගඩු, හදවත, අක්මාව, බඩදිව, පෙනහලු, අසූචි, හිස්මොලාදී මේ සතර මහා ධාතුකින් හටගත්ත පඨවි ධාතු වල ස්වභාවයේ වැඩියෙන් පවතින දේවල්. ඒකයි අපි පඨවි කියන්නේ. හැදෙන්නේ සතර මහා ධාතුන්ගෙන්මයි. හැබැයි පඨවි ගතිය වැඩි. ඊළඟට ශරීරයේ තියෙන වැగిරෙන දේවල්. පිත්ත, සෙම, සැරව, ලේ, දහඩිය, කඳුළු, උරුණු තෙල්, මුත්‍ර මේවා ඔක්කොම ඒවත් සතර මහා ධාතුන්ගෙන්ම හැදෙන දේවල්. හැබැයි ඒවා ආපෝ ගතිය වැඩි. ගලාගෙන යන වැగిරෙන ගතිය වැඩි. ඒ නිසා අපි ඒවට කියනවා ආපෝ කියලා. එතකොට මේ විදිහට මේ ශරීරයේ කොටස් අපි බෙදා බැලුවොත් අර රූපේ අන්න පුද්ගලයෙක්, නිමල්, කමල්, සුමනා කියලා අපි පුද්ගලයෙක් හැටියට ගත්ත ඒකකයක් හැටියට පිළිගත්ත පිළිගැනීම වෙනස් වෙනවා. අර වගේ කොටසෙන් කොටස වෙන් කරු. කෙස් ටික, මෙන්න රෝම කූප ටික, මෙන්න නියපොතු ටික, මෙන්න දත් ටික, මෙන්න හම. අර විදියට දෙතිස් කුණප කොටස් දිහා වෙන් කර බලනකොට ආත්ම දෘෂ්ටිය නැති වෙලා යනවා. කවුරුත් කෙස් දිහා බලලා කියනවාද අන්න සුමනා, අන්න නිමල්, රෝමකූප දිහා බලලා කවුරුත් කියනවාද අන්න කමල් එන්න කියලා රෝමකූප වලට කතා කරනවා කවුරුත් නෑ. නියපොතු. එතකොට ඒවා වෙන වෙනම කොටස්. ඒවට වෙන වෙනම. හැබැයි තවත් බෙදාගෙන යනකොට එතනිනුත් එහාට ගැඹුරින් බුදුරජාණන් වහන්සේ හැම දෙයක්ම කෙස් පවා සතර මහා ධාතු වලට ආයිමත් බෙදලා බලන්න පුළුවන්. එතනිනුත් බෙදාගෙන ගියාම අවසානයේ අවසන් වෙන්නේ රූප කලාප දක්වාම බෙදලා අවසන් කරන ක්‍රමයක්. බුදුරජාණන් වහන්සේ අභිධර්මයට යනකොට ඊටාම සියුම්ම ප්‍රඥාවෙන් ඥාණයෙන් වටහා ගන්න ක්‍රමයක් ගැන විස්තර කරනවා. එතකොට අපිට පේනවා මෙන්න මේ වගේ හරියට අර කොටස් එකතු කරලා හදාගත්ත ගේකට අපි ගේ කියලා පොදු සම්මුති නමක් දුන්නා. ඒක සම්මුතිය. හැබැයි පරමාර්ථ වශයෙන් ගත්තාම එතනක් තියෙන්නේ මූලික වශයෙන් කොටස් ගොඩක එකතුවක්. ඒවත් බෙදලා බලන්න පුළුවන්. ලී කෑලි 4, කණු 4, මැටි ටික, ඊළඟට ලනුව, වහලෙට වහපු පොල් අතු ටික මේවත් බෙදලා ගත්තාම ඒවා හැදිලා තියෙන්නේ සතර මහා ධාතුන්. අන්තිමට කෙලවරේ තියෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතු. ඒවත් අර ගේ පිටින්ම කොටස් වෙනම ගත්තත් දිරලා පස් වෙලා යන දේවල්, පොළොට එකතු වෙලා යන දේවල්. අන්තිමට සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දෙයක්. එතකොට මේ බාහිර යමක් ලෝකේ ගොඩනැගිලා තිබ්බත් ගොඩනැගිල්ලක් වේවා, ගහක් වේවා, සතෙක් වේවා, අපි මේ බාහිර ලෝකේ දකින හැම දෙයක්මත් හැදිලා තියෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතු නිසා. එතකොට ඒවා එකතුවෙන් සකස් වෙච්ච දේවල් අපි එක නම් වලින් මේවා රූප වශයෙන් හඳුන්වනවා. මේ තියෙන ගේ, මේ තියෙන වාහනේ, මේ තියෙන පාර, මේ තියෙන ගොඩනැගිල්ල අරක,
කීක අපි එක නංකින මේ වාහන මේ අසවල්දේ මේ දේ කිය පුද්ගල වසයෙන් ගොඩනැගිලි වසයෙන් නොයෙක් සම්මුති නාමෝලින් හැඳින්නුවට අවසානයේ කෙලවරේ අවසන් වෙන්නේ ඒත් අනිත්‍ය වූ වෙනස් වෙලා යන විනාශ වෙන සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දේව. එතකොට තමන්ගේ ශරීරය මේ ශරීරයේ පවා හැදිලා තියෙන සතර මහා ධාතුන්ගෙන්. එතකොට මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ ශරීරයේ ස්වභාවය දෙතිස් කුණප කොටස් වලින් හටගත්ත ශරීරයේ ස්වභාවය මේක අනිත්‍යයි. මේක වෙනස් වෙලා යනවා. මේක දුකයි. දුකටපත් වෙනවා. අනාත්මයි. මේක කවදාවත් මම මගේ කියලා මට ඕන විදියට පවත්වන්න බෑ. හැබැයි මෙන්න මේ ස්වභාවය ශරීරයේ පවතිනවා කියන එක ප්‍රඥාවෙන් දකිනතෙක් මේ ශරීරය ගැන තියෙන ආත්ම දෘෂ්ටිය මුලාව නැති වෙන්නේ. ඒ නිසා මේක දකින්න බැරිකම නිසා කෙනෙකුට අවිද්‍යාව නිසා ගොඩනැගිලා තියෙනවා. ඒකකයක් වශයෙන්ම මේ ඔක්කොම අපි බදා ගන්නවා. රූපය මම කියලා ගත්තා. හැබැයි මම කියලා ගත්ත මේ මුළු ශරීරය තුලම තියෙන අර දෙතිස් කුණප කොටස් වලින් හැදිච්ච සතර මහා ධාතුන්ගෙන් හටගත්ත ඒකකයක් තමයි අපි මම කියලා ගත්තා. ඒ විතරක් නෙමෙයි අර අවිද්‍යාව නිසා හිතනවා මේ රූපය මේ මම මට ඕන විදියට පවත්වන්න පුළුවන්. රූපය කියන්නේ මම. කියන්නේ මගේ වසඟේ මේක පවත්ව ගන්න පුළුවන්. මේ මුළු ශරීරෙම මට ඕන විදියට පවත්වන්න පුළුවන් කියලා ආත්ම දෘෂ්ටියක් ඇති වෙනවා. ඒක සක්කාය දිට්ඨිය. ඊළඟට හිතෙනවා මට ඕන විදියට පවත්වන්න පුළුවන් දේවල් ලෝකේ තියෙනවා. ඒවෙන් තමයි මම කියන කෙනා හැදෙන්නේ. මේ ශරීරයේම හැදිලා තියෙන්නේ මට ඕන විදියට පවත්වන්න පුළුවන් ආත්මයෙන් කියලා තවත් පැත්තකින් අන්න ඒ කෝණෙටම එතනටම එනවා. අර දෘෂ්ටියටම එනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ කෙනෙක් හිතනවා ආත්මයක් තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන් දෙයක් ලෝකේ තියෙනවා. හැබැයි ඒක තියෙන්නේ මේ රූපය ඇතුලේ. මේ රූප සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ ශරීරය ඇතුලේ තමයි ආත්මය තියෙන්නේ කියලා තවත් දෘෂ්ටියකට එනවා. එහෙම නැත්නම් එයා හිතනවා ආත්මය කියලා දෙයක් ලෝකේ තියෙනවා. ඒක ඇතුලේ තමයි රූපේ පවතින්නේ කියලා. මේ කියන්නේ මේ මුළු ලෝකෙ විශ්වයේම ආත්මයක් තමාගේ වසඟේ පවත්වන්න පුළුවන් දෙයක් තියෙනවා. අන්න ඒක ඇතුලේ තමයි රූපේ පවතින්නේ කියලා දෘෂ්ටියකට එනවා. ඔය විදිහට රූපය ගැන ඇති කරගන්න දෘෂ්ටියට කියනවා සක්කාය දිට්ඨිය. ඔන්න ඔය සක්කාය දිට්ඨිය නැති වෙන්න නම් රූපය ගැන අර දකින්න මුලාව නැති වෙන විදිහට ප්‍රඥාව පහළ වෙන විදිහට අපේ දැක්ම වෙනස් කරන්න ඕන. අවිද්‍යාව සහගතව තියෙන දැක්ම තමයි අනිත්‍ය නිච්ච සංඥා අනිත්‍ය දේ නිට්ටයයි කියලා දකින්නේ. දුක්ඛේ සුඛ සංඥා දුක සැපයි කියලා දකින්නේ අන්න අවිද්‍යාවේ ස්වභාවය. අසුබ දේ සුබයි කියලා දකින්නේ. අනාත්ම දේ ආත්මයි කියලා දකින්න අන්න අවිද්‍යාව. ඒ නිසා විද්‍යාව පහළ වෙන්න නම් තණ්හාව ප්‍රහාණය වෙන්න නම් අනිච්චේ අනිච්ච සංඥා අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් දකින්න පුරුදු වෙන්න ඕනේ. අන්න ලෝකේ ඇත්ත ඇති සැටියෙන් බලනවා. දුක්ඛේ දුක්ඛ සංඥා දුක දුකක් වශයෙන් දකින්න කියන. අනාත්ම දේ අනාත්ම වශයෙන් බලන්න කියන. ඇත්තම අසුබ දේ අසුබ වශයෙන් බලන්න කියන. ඒක තමයි සත්‍ය. ඒ නිසා ඔය විදිහට මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ මුළු රූපය ගැනම අපි ආයතන වශයෙන් ඇස කන නාසය දිව කය මනස කියන ශරීරයේ මේ ආයතන 6 බෙදාගෙන ආයතන වශයෙන් මේවේ අනිත්‍ය මෙනෙහි කරනවා නම් ඊළඟට ඒ තුල තියෙන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංච උපාදානස්කන්ධ වශයෙන් මේ ශරීරය තුල අපි බෙදාගෙන ඒවැ අනිත්‍ය භාවයේ දුක්ඛ අනාත්ම කියන මේ පංච උපාදානස්කන්ධේ විදර්ශනා වඩනවන අන්න අපිට අර මේක මම මගේ ආත්මයක් තියෙනවා කියලා අපිට අවිද්‍යාව නිසා බැසගත් ආත්ම දෘෂ්ටිය කියන එක අනිත්‍ය දේ අනිත්‍යයි කියලා පේන්න අනිත්‍ය දේ අනිත්‍යයි කියලා ටික ටික වැටහෙන්න මේක දුකක් කියලා තේරෙන්න වැටහෙන්න අන්න තමා තුළින් මේක මම මගේ මට ඕන විදිහට පවත්වන්න පුළුවන් කියන වැරදි දෘෂ්ටිය තමා තුළින් නැති වෙලා යනවා. අන්න ඒ දෘෂ්ටිය නැති වෙන්න නම් අපි විදර්ශනා භාවනාවම වඩන්න ඕනේ. ඒ නිසා තමයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට ඉගැන්වුවා ආනන්ද අනිත්‍ය සංඥාව කියන්නේ මොකද්ද? ඔන්න ගිරිමානන්ද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ අනිත්‍ය සංඥාව පෙන්නනවා. කතමාච පික්කවේ අනිත්‍ය සංඥා. කොහොමද මහණෙනි අනිත්‍ය සංඥාන් ආනන්ද හාමුදුරන්ට කියන්නේ? කතමාචානන්ද අනිත්‍ය සංඥා. ආනන්දේ අනිත්‍ය සංඥාව කියන්නේ මොකද්ද? ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඉදානන්ද බික්කු අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා. යම් කිසි භික්ෂුවක් අරඤ්‍යගතෝවා
ආරණ්‍යයකට කියන්නේ මේ මහා කැලයක් ඇතුළට යනවා කියන එකනේ නිදහස් පරිසරයක්. Tamanට භාවනාවක් කරගන්න පුළුවන් නිදහස් මිනිස්සුන්ගෙන් කරදරයක් නැතු භාවනා කරපු වෙලේ ඉඳන් වද දෙනවා නම් නිතර ටෙලිෆෝන් කෝල් එනවා නම් නිතර කට්ටිය අඬ ගහනවා නම් ඉඳගත්ත වෙලේ ඉඳන් වැඩ නම් එයාට භාවනාවක් නිදහස් මනසකින් වඩා ගන්න බෑ. ඒ නිසා මිනිස්සුන්ගෙන් කරදරයක් නැතුව Tamanට භාවනාවක් කරගන්න පුළුවන් නිදහස් පරිසරයක්. රුක්ක මූලගතව එක්ක කොහේ හරි විවේක ගහක් යටට යනවා. ශුන්‍යාගාරගතව හිස් පරිසරයක්. තමන්ගේ කාම්බරයක් ඇතුලේ තමන්ට හදාගන්න පුළුවන්. ගෙදර ශුන්‍යාගාරයක් කරගන්න පුළුවන්. ගෙදර අපි ගමු කවුරුත් තමන්ට වද දෙන්න කෙනෙක් නැහැ. භාවනා කරනකොට ඇවිල්ලා සැරින් සැරේ කතා කරන්න නැකිටවන්න විහිළු කරන්න සමහරු භාවනාවට නිඳා කරනවා. එහෙම වදකාරයෝ ගෙදර නැහැ. එහෙම නිදහස් පරිසරයක් තියෙනවා නම් අන්න ශුන්‍යාගාරය. එහෙම නිදහසේ තමන්ට මේ ධර්ම මානසිකාරයක යෙදෙන්න පුළුවන් පරිසරයක් තියෙනකොට එයා මේ විදිහට හිතන්න පටන් ගන්නවා. ඉතිපටි සංචික්කති. එයා මේ විදිහට හිතනවා. ඒ කොහොමද? රූපං අනිච්චං. මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත රූපය අනිත්‍යයි කියලා බලන්න පුරුදු වෙන. අන්න බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට පෙන්නුවා. ආනන්ද ගිරිමානන්ද භික්ෂුවට ගිහින් කියන්න මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත රූපය අනිත්‍යයි කියලාම සිහි කරන්න. වේදනා අනිච්චා. මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත රූපේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන ආයතන හයේ ස්පර්ශයෙන් ඇති වෙන විඳීම. ඒ විඳීම Tamanට ඕන විදිහට පවත්වන්න බෑ. ඒ නිසා වේදනාව අනිත්‍යයි කියලා සිහි කරන්න කියන. දැන් බලන්න අපේ ඇහි ස්පර්ශය නිසා විඳින් ඇති වෙනවා. ඇහැයි රූපයයි විඥාන එකතු වීමට කියනවා ඇහි ස්පර්ශය. ඒ කියන්නේ ඇහෙන් රූපයක් දකින්න නම් ඇහැයි ඒ රූපයයි විඥානය එකතු වෙන්න ඕනේ. ඒකට අපි කියනවා ඇහි ස්පර්ශය. තින්නම් සංගති පස්සෝ කරුණ තුනක එකතු වීම ස්පර්ශය. එතකොට මේ කරුණ තුනක් එකතු වීම තුල ඇතිවන ස්පර්ශයේදී අපි රූපයක් දකිනවා. ඒ ස්පර්ශය ඇති වෙනකොටම දකින රූපය ගැන විඳීමක් ඇති වෙනවා. ඒක සැප විඳීමක් වෙන්න පුළුවන්, දුක් විඳීමක් වෙන්න පුළුවන්, දුක් සැප රහිත විඳීමක් වෙන්නත් පුළුවන්. අපි කැමති ආස කරන ප්‍රියමනාප දෙයක් නම් දකින්නේ අපිට සතුටක් ඇති වෙනවා. සමහරවිට අපි තරහ, අපි අමනාප, අපි අකමැති දෙයක් අපිට දකින්න ලැබුණොත් ඒ සැනින් හිතේ පටිඝානුසය මතුවෙන නිසා තරහක්, ද්වේෂයක්, අකමැත්තක් ඇති වෙනවා. ඊළඟට හැම වෙලාවෙම අපි හිතමු අපි ඇවිදගෙන යනකොට මේ පොළොව දකින්නවා, ගස් කොළන් දකින්නවා, හුලං හමනකොට ගස් කොළන් හෙලවෙනවා දකින්නවා. ඊළඟට සත්තු කෑ ගහනවා, කාක්කෝ කෑ ගහනවා. අපිට සමහරවිට අමුතුවෙන් ඒ ගැන හැඟීම් ඇති. කියන්නේ අමුතු සැපක් හෝ දුකක් හෝ නෑ. ඒතකට අපිට ඊතර තියෙන්නේ දුක් සැප රහිත බව. හැබැයි ඒක තුල බැඳිලා තියෙන්නේ අවිජ්ජානුසය කියන අනුසය. දුක් සැප රහිත බව මේ අවබෝධයෙන් යුතු උපේක්ෂාව නෙමෙයි. කෙනෙකුට හිතෙන්න පුළුවන් දුකකුත් නෑ සැපකුත් නෑ දුක් සැප රහිත බව. මං ඒ කිසි දෙයකට ඇලෙන්නේ ගැටෙන්නේ. එහෙම කියනෝ බහලා ඇති ඕන තරම්. සමහරුගෙන අපිට නම් ඉතින් ඕවා ගැන ආසාවක් නෑ. එයා හිතන්නේ මේ ආසාවක් නැතුව මොකුත් නැතුව ඔහේ ඉන්නවා කියන්නේ ආයෙන වැඩේ හරි තමයි. ඒ තුල තියෙන්නේ අවිජ්ජානුසය. සැබෑ ප්‍රඥාවකින් අවබෝධ කරලා නැති කෙනෙක් අමුතුවෙන් දෙයකට ඇලිලත් නැත්නම් ඒ දේ ගැන ගැටීමකුත් නැත්නම් ප්‍රඥාවෙන් දැකලා කෙලෙස් ප්‍රහාණය කරපු කෙනා තුල ඒ දේ ගැන තියෙන්නේ අවිජ්ජාව. ඒ නිසා අවිජ්ජානුසය තුල තමයි ඔහු ඒක දකින්නේ. එතකොට මේ විදිහට දැන් හැබැයි සමහරුන්ට තියෙන මේක එක එක දේවල් එක්ක සාපේක්ෂ වෙනවා. ඒ කියන්නේ මේ වගේ අපි හිතුවට කෙනෙකුට මේ පොළොවේ තියෙන දේවල් ගැන තරහ යන්නේ නැහැ කියලා සමහරලාට පොළොව දිහා බලලා තරහ යන අයත් ඉන්නවා. ගස් කොළන් වලට බැන බැන යන මිනිස්සුත් ඉන්නවා පාරේ. සමහරු ඉන්න වහින කොටත් බනිනවා. ඊළඟට වැස්ස නැහැ කියලාත් බනිනවා. අවුව පායන කොටත් බනිනවා. මේ අද මේ රස්නේ මේ එළියට බැහැ ගන්න බෑ කියලා ඉරටත් බනින මිනිස්සු ඉන්නවා. එතකොට ඒ වගේ ඒ එක එක පුද්ගලයාගේ මානසික ස්වභාවයට අනුව ඔහු සමහර දේවල් එන විඳීම්, සමහර විඳීම් ගැන සැපක් ඇති කරගන්නවා, සමහර විඳීම් තුල ඔහු දුකක් උපදව ගන්නවා, සමහර දේවල් ගැන ඔහු දුක් සැප රහිත ස්වභාවයක් පෙන්වනවා. සැප විඳීමත් එක්ක එකතු වෙන්නේ රාගානුසය. දුක් විඳීමත් එක්ක එකතු වෙන්නේ පටිඝානුසය. දුක් සැප රහිත විඳීමත් එක්ක එකතු වෙන්නේ අවිජ්ජානුසය. එතකොට මේ අනුසේ ධර්ම හිත ඇතුලේ බලවත් වෙවි මේ විඳීම් එක්ක එකතු වෙනවා. මෙන්න මේ විඳීම තුළ අවබෝධයෙන් මේ විඳීමේ යථා ස්වභාවය දකින්න නැත්නම් අවබෝධයෙන් දකින්නවා කියන්නේ විඳීමේ ඇත්ත දකින්න. මොකක්ද ඇත්ත?
ස්පර්ශයෙන් හටගත්ත දෙයක් විඳීම. ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙන එක අනිත්‍යයි. අන්න ඇත්ත. එතකොට ඔය ඇහෙන් දකින දේ වගේමයි කනට ශබ්දයක් ඇහෙන්නෙත් ඔය විදිහට. කනයි ශබ්දයයි විඤ්ඤාණය එකතුවීම කනේ ස්පර්ශය. ඒ නිසා තමයි කනට ශබ්දයක් ඇහෙන්නේ. ඒ ඇහෙන දේ ගැන විඳින් ඇති වෙනවා. අපි කැමති හඬක්. අපි ප්‍රියමනාප ගායකයෙක් ඔබ හිතන්න බොහොම ප්‍රියමනාප ආසම සින්දුවක් ඇහෙනවා කෙනෙකුට, කෙලෙස් සහිත කෙනෙකුට. අන්න ආසාවක්, සතුටක් ඇති වෙනවා. හැබැයි තමන් අකමැති දෙයක් කවුරු හරි බනිනවා ඇහෙනවා, නින්දා කරනවා ඇහෙනවා, තමන්ගේ අගුණ කියනවා ඇහෙනවා. ඒත් ඇහෙන්නේ හඬක් ඔස්සේ. හැබැයි ඒ හඬ ගැන දුක් විඳීමක්, තරහක් ඇති වෙනවා. ඊළඟට සාමාන්‍ය සත්තු කෑ ගහනවා, කාක්කු කෑ ගහනවා. ඔය සාමාන්‍ය තියෙන සද්ද ඇහෙනකොට කෙනෙකුට අමුතු විඳීමක් ඇති නොවෙන්න පුළුවන්. හැබැයි ඒ තුල එයා මේ අවබෝධයෙන් ඉන්නවනේ මේ එතන තියෙන අවිජ්ජානුසය. එතකොට ඔය වගේ සැප විඳීමත් එක්ක රාගානුසය මතුවෙනවා. දුක් විඳීමත් එක්ක පටිඝානුසය මතුවෙනවා. දුක් සැප රහිත විඳීමත් එක්ක අවිජ්ජානුසය මතුවෙනවා. එතකොට ඔය වගේ අනුසය ධර්ම මේ විඳීමත් එක්ක එකතු වෙනවා. හැබැයි විඳීමේ යථා ස්වභාවය දකින්න නැත්නම් මේ විඳීමට මුලා වෙනවා. මේක මම, මේක මගේ, මේක නිට්ටයයි. එහෙම හිතනවා අර එන විඳීම තමාගේ වසඟේ පවත්වන්න කැමති වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා විඳීමේ ඇත්ත මොකද්ද? ස්පර්ශයෙන් හටගත්ත විඳීම ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙනවා. කනට ශබ්දයක් ඇහුනේ කනයි ශබ්දයයි විඤ්ඤාණය එකතු වෙච්ච නිසා, කනේ ස්පර්ශය නිසා. ඒ ස්පර්ශ වෙනස් වෙනකොට විඳීම වෙනස් වෙලා යනවා. ඒනම් මේක අනිත්‍ය දෙයක්. අන්නේ අනිත්‍ය දැක්කේ නැත්නම් විඳීම නිට්ටයයි, සැපයි, ආත්මයි කියලා ඒකත් ආත්ම දෘෂ්ටියෙන් ගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ගඳ සුවඳක් දැනෙනවා. නාසයට ගඳ සුවඳ දැනෙනවා. කෙනෙකුට ගඳ සුවඳ දැනෙන්නේ, දැන් අපි හිතමු නාසයට ගඳ සුවඳ දැනුණා කියලා. ඒ දැනෙන්නේ නාසයයි ගඳ සුවඳයි විඤ්ඤාණය එකතු වීම නිසා. ඒකට අපි කියන නාසයේ ස්පර්ශය. මේ ස්පර්ශය නිසා ගඳ සුවඳ දැනෙනවා. සුවඳ තමන් ආසා කරන දෙයක් සුවඳක් හැටියට ආව ගම සැප විඳීමක් ඇති වෙනවා. තමන් අකමැති සැරක්, ගඳක්, දුර්ගන්ධයක් දැනෙනකොට තරහ යන්න පුළුවන්. ඒ තුල පටිඝානුසය මතුවෙන දුක් විඳීමක් ඇති වෙනවා. ඒ තුල තමන්ට සාමාන්‍යයෙන් අපිට ඔහි හැම සුවඳකටම ගඳකටම තරහ යන්නේ නැහැනේ. කෙනෙකුට සාමාන්‍ය හැම වෙලාවෙම තියෙන ඒ සබා පරිසරයේ තියෙන ඒ දේවල් එක සමහර සුවඳ හරි සමහර ගඳ හරි මුල් කරගෙන එයාට කිසිම හැඟීමක් ඇති නොවෙන්න පුළුවන්. හැබැයි ඒ තුල එයා මේ අවබෝධයෙන් ඉන්නව නෙමෙයි. ඒ තුල තියෙන අවිජ්ජානුසය, දුක් සැප රහිත විඳීමත් එක්ක අවිජ්ජානුසය බලවත් වෙනවා. එතකොට මෙන්න මේ විදිහට නාසයේ ස්පර්ශයෙන් ඇති වෙන විඳීම් තියෙනවා. හැබැයි ඒකේ යථා ස්වභාවය මේ විඳීම ස්පර්ශයෙන් හටගෙන ස්පර්ශයෙන් වෙනස් වෙනවා. නමුත් මේක දන්නේ නැති කෙනා මේ විඳීම මම, මේක මගේ ආත්මයයි කියලා විඳීමට ඇලෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා දැන් ඔය ඇස, කන, නාසය වගේමයි දිවට රසයක් දැනෙන්න නම් දිවයි රසයයි විඤ්ඤාණය එකතු වෙන්න ඕන. ඒකට අපි කියනවා දිවේ ස්පර්ශය කියලා. මෙන්න මේ ස්පර්ශය තුලින් තමයි දිවට රසයක් දැනෙන්නේ. හැබැයි කෙනෙක් මේ දිවට රසයක් දැනෙන ක්‍රමවේදයේ ස්පර්ශයෙන් හටගත්තා කියන එක නොතේරෙන, නොදන්න, ඒක තේරුම් ගන්න ප්‍රඥාවක් නැති කෙනා දිවට රසයක් දැනෙනකොටම කැමති දෙයක් නම් සැප විඳීමක් උපද්දව ගන්නවා. ඒත් එක්ක රාගානුසය මතුවෙන. දිවට දැනෙන ඒ රසය තුල තමන් අකමැති දෙයක්, තිත්ත රසක්, ඇඹුල් රසක්, අකමැති රසක් නම් ඒ තුල තරහ යන්න පුළුවන්. ද්වේෂය ඇති වෙන්න පුළුවන්. ඒ නිසා සමහර වෙලාවට සමන් කන බත් පිඟානෙම සමහර කෙනෙක්ගේ කෙස් රොදක් තියනවා දැක්කොත්, මොනවා හරි අප්පිරිය දෙයක් හැපුණොත් පිඟානත් පොලේ ගහලා රණ්ඩු අල්ලන්නත් පුළුවන්. එතකොට මේ මට්ටමට තමන්ට දිවට දැනෙන දේ අනුව විඳීම වෙනස් වෙනවා. හැබැයි මේ විඳීම වෙනස් වුනේ ස්පර්ශය වෙනස් වීම නිසා. ස්පර්ශයෙන් හටගත්ත විඳීම ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙන. එහෙනම් ඒක අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. ඒක මට ඕන විදිහට පවත්වන්න බෑ. හැබැයි කෙනෙක් උත්සාහ කරනවා අවිද්‍යාවේ ස්වභාවය මේ විඳීම මම, මේක මට ඕන විදිහට තියෙන්න ඕන, මේක මම මගේ කියලා, මේක නිට්ටයයි, සැපයි, ආත්මයි කියලා ආත්ම දෘෂ්ටියකින් ගන්න. ඒ නිසා විඳීම ගැන ඔහු මුලාවක් ඇති කරගන්න. කයට පහසක් දැනෙන්නෙත් ඔය විදිහට. බුදුරජාණන් වහන්සේ පෙන්නන අපිට කයට යම් පහසක් දැනුණා නම් කයයි පහසයි විඤ්ඤාණය එකතු වෙනවා. ඒකට කියන කය ස්පර්ශය. හැබැයි මේ කයේ ස්පර්ශය නිසා, කයයි පහසයි විඤ්ඤාණය නිසා අපිට දැනෙන දේවල් තුල සැප විඳීමක් එනකොට
කයට අපි ගමු සිනිඳු ස්පර්ශයක් බොහොම පහසුවක් කයට බොහොම සැපයක් දැනෙනකොට එයා හිතන්නේ මේක ස්පර්ශයෙන් හටගත්ත දෙයක්. එයා ඒකට ඇලෙනවා. ඒ සැපවිඳීමට මුලාවීම නිසා රාගානුසය එකත් එක්ක එකතු වෙනවා. ඊළඟට කයට දැනුණොත් දුක් විඳීමක් රස්නයක් ඊළඟට කවුරු හරි ගැහුවා කියලා කවුරු හරි ඇඟ සීරුව රිදෙන විදිහට ඒකත් ස්පර්ශයක්. හැබැයි ඒ ස්පර්ශය තුල ඔහුට දැනෙන්නේ දුක් විඳීමක් එක්ක පටිඝානුස තරහ යන්න පුළුවන්. සමහරුන්ට තමන්ගේම කායික වේදනා ගැන තරහ යනවා. තමන්ගේම ඇඟට බනින මේ කකුලේ අමාරුව හොඳ වෙන්නේ නැහැනේ මගුල මැරිලවත් යන්නේ නැහැනේ කීකේ සමහරු මේ තමන්ගේම කකුලේ වේදනාවට තමන්ම බනිනවා. මේ කොන්දේ අමාරුව කීකේ තමන්ගේම කොන්දේ වේදනාවට තමන්ම බැන ගන්නවා. තමන්ගේම ඇඟේ අමාරුවට තමන්ම යැද ගන්නවා. එතකොට මෙහෙම වෙන්නේ තමන්ට තේරෙන්නේ මේක අනිත්‍ය වූ ස්පර්ශයක් නිසා ඇති වෙලා අනිත්‍ය වූ ස්පර්ශයකින් නැති වෙලා යන දෙයක්. මේ ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක් කියන දේ තේරුම් ගන්න ප්‍රඥාව දියුණු නැහැ. ඒ නිසා ඔහු මේ විඳීම ආත්ම වශයෙන් ගන්නවා. ඒක නිට්ටයයි සැපයි ආත්මයි කියලා මුලාවටපත් වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ කයට දැනෙන ඒ පහස පවා හේතු නිසා හටගත්ත දෙයක්. අනිත්‍ය වූ ස්පර්ශයෙන් හටගත්. ඒ නිසා ස්පර්ශ වෙනස් වෙනකොට ඒ පහස වෙනස් වෙලා යනවා. ඒක අනිත්‍යයි දුකයි අනාත්මයි. ඊළඟට මනසට අරමුණක් එන්නෙත් ওই විදිහටයි. මනසයි අරමුණුයි විඥානය එකතු වෙන්න ඕනේ. මනසට අරමුණක් එන්නේ. දැන් ඔන්න ඔය ගැන ටිකක් හිතන්න. ඔබට ඇස කන නාසය දිව කය ගැන තේරුම් ගත්තා. මනස ගැන ටිකක් තේරුම් ගන්න අමාරුයි. ඒකට හේතුව මනස කියන්නේ බාහිරට විවෘත වෙච්ච ආයතනයක් නෙමෙයි. ඇහැ කියපුවාම ඇහැ නම් තියෙන තැන පේනවා. කන කියපුවාම කනත් බාහිරට විවෘත වෙලා. නාසය මේවා නිසා අපිට ඒ ටික පේනවා. පංච ඉන්ද්‍රයන් ඇස කන නාසය දිව කය ගැන යම් දැනුමක් තේරුමක් ඇති කරගන්න පුළුවන්. මනස කියන්නේ ආධ්‍යාත්මික ආයතනයක්. හැබැයි මේ මනස නැමැති ආයතනය මේ ගන්න ඇහැ කන නාසය දිව ශරීරය කියන පංච ඉන්ද්‍රියන්ගෙන්ම ගත්ත අරමුණු සියල්ල අනුභව කරගන්නේ මනස කියන. ඒ නිසා ඇහැට පෙනිච්ච කෙලෙස් සහිත දේවල් මනසෙන් නිතර හිතා මනස තුල කෙලෙස් උපද්දවනවා. කනට ඇහිච්ච දේවල් නාසයට දැනිච්ච දේවල් දිවට දැනිච්ච දේවල් ඕවා තමයි මනසේ අරමුණු හැටියට වැඩ කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්න මහණෙනි කෙනෙකුට යම් සිතුවිල්ලක් ඇති වෙනවා. දැන් අපි හිතන්නේ මං හිතුවා. ඔන්න මට හිතුණා මට ඒක හිතුණා. හැබැයි ඒ හිතුණා කියවට මේ මම තුල ඉඳලානේ කියන්නේ. මම හිතුවා මං ඉතින් කල්පනා කරා මට හිතුණා මං කල්පනා කරා කියලා එතන මේ හැමතැනම මම තුල ඉඳලා තමයි අපි ඒක දකින්නේ. හැබැයි ඒක වෙන්නේ සිතයි සිතුවිලි විඥානය එකතු වීම තුලයි මේ සිතට සිතුවිල්ලක් ඇති උනේ. එහෙනම් මම හිතුවා මට හිතුණා කියවනම් එතන වෙලා තියෙන්නේ මේ මම නිසා නෙමෙයි. මට ඕන නිසා වෙච්ච දෙයක් නෙමෙයි. සිතයි සිතුවිලි විඥානය එකතු වීම නම් වූ සිතත් අනිත්‍යයි සිතුවිල්ලත් අනිත්‍යයි. ඒ සිතේ හටගත්ත මනෝ විඥානයත් අනිත්‍යයි. ඒ අනිත්‍ය වූ කරුණු තුනක එකතුව අනිත්‍ය වූ ස්පර්ශයෙන් හටගත්ත අරමුණක් මනසට ආවේ. ඒ අරමුණ තුල අපි විඳීම් උපද්දවන. බලන්න සමහරු යම් තනියෙන් ඔහේ කල්පනා කර බලාගත්තුවත බලාගෙන මනසින් අඬනවා. මනසින් දුක් වෙනවා. ඒ හිතෙන් අඬන්නේ මොකද? අර දුක් සහිත දේවල් හිතට ගලාගෙන එනකොට දුක් සහිත ස්පර්ශයක් නිසා දුක් විඳින් ඇති වෙනවා. ඒ දුක් විඳීමත් එක්ක පටිඝානුසය තමයි එකතු වෙලා තමන්ට දුකක් උපද්දවනවා. තමන්ටම වේදනා ඇති කරලා දෙනවා. මනසෙන් විඳවනවා සමහරු. ඒ අතර බලන්න සමහරු ඉන්නවා තනියෙන් hina වෙවි ඉන්න අය දැකලා නැද්ද? ඔබ බස් වලත් දැකලා ඇති. සමහරු ඉන්නවා මේ බස් එකේ වාඩි වෙලා යනවා හිටි ගම එකපාරට hina යනවා. සමහරු තනියෙන් hina වී පාරවල් වල යනවා. ඒක ඉතින් වැඩි වුණාම කෙනෙක් හිතන්න පුළුවන් පිස්සෙක් කියලා. හැබැයි ඒ මානසේ සාමාන්‍ය මිනිස්යන්ගේ මානසික ස්වභාවය එන සිතුවිලි වලට අනුව ඒ මනසේ කෙනෙකුට ඒන අරමුණු ඔස්සේ ඒවා හිතනවා. ඉතින් ඒ නිසා පින්වතුනි අපිට එන අරමුණු කොච්චරනම් තියෙනවද? අපි අතීත සිදුවීම් ගැන හිතනවා. ඒ කාලේ සතුටු වෙච්ච හැටි, යාළුවෝ එක්ක හිටපු හැටි, විනෝද වෙච්ච හැටි, කරපු විහිළු තහළු මේවා සිහි කර කෙනෙක් මනසෙන් ඒවා සිහි කර සැප විඳින් උපද්දවනවා. ඒකම මනස Tamanට ඕන විදිහට පවත්වන්න බැරි නිසා ඒ සැප විඳීමත් එක්කම හිතට මතක් වෙනවා දුක් සහිත අරමුණ. අයියෝ අනේ අපේ තාත්තා අද ජීවතුන් අතර හිටියනම් කියලා ඔන්න මැරිච්ච තාත්තා මතක් වෙන්න පුළුවන්. ඒත් එක්ක ඇති වෙන්නේ එක්ක අනේ අපේ අම්මා අද ජීවතුන් අතර හිටියනම්. ඒ වගේ කෙනෙකුට සිතට එන මේ අනිත්‍ය වූ දුක් වූ මේ අරමුණු නිසා මනසේ ඇති වෙනවා
අර ස්වභාවය. අන්න ඒ නිසා පින්වතුනි ඒ ස්වභාවය නිසාම මනස තුළ දුක් විඳීම් ඇති වෙනවා. හැබැයි කෙනෙක් දන්නේ නැත්නම් මේ ස්වභාවය මේ ස්පර්ශයෙන් ඇතිවෙච්ච දෙයක් කියලා දන්නේ නැත්නම් ඒක නිත්‍යයි සැපයි ආත්මයි කියලා ඒක ආත්ම වශයෙන් ගන්න. දැන් අපි ගමු මේ සක්කාය දිට්ඨිය කොහොමද හටගත්තේ කියලා. දැන් මේ විඳීමනේ දැන් ඔබට තේරෙන ওই ටික අහගෙන හිටියනම් තේරෙන්න ඕනේ. ඇහි ස්පර්ශයෙන් විඳීම් ඇති වෙනවා සැප දුක් උපේක්ෂා විඳීම්. කනේ ස්පර්ශය නිසා සැප දුක් උපේක්ෂා විඳීම් ඇති වෙනවා. නාසයේ ස්පර්ශයෙන් සැප දුක් උපේක්ෂා විඳීම් ඇති වෙනවා. දිවේ ස්පර්ශයෙන් සැප දුක් උපේක්ෂා විඳීම් ඇති වෙනවා. කයේ ස්පර්ශයෙන් සැප දුක් උපේක්ෂා විඳීම් ඇති වෙනවා. මනසේ ස්පර්ශයෙන් සැප දුක් උපේක්ෂා විඳීම් ඇති වෙනවා. දැන් එහෙනම් විඳීම ඇති උනේ අනිත්‍ය වූ ස්පර්ශයෙන් හටගත්ත විඳීම. හැබැයි ආත්ම දෘෂ්ටියෙන් ඉන්න අවිද්‍යා සහගත කෙනා සක්කාය දිට්ඨිය තුල දකින්නේ එයා හිතනවා විඳීම කියලා කියන්නේ මම. මේක කියන්නේ මම කියලා ආත්මයක් තියෙනවා. මට ඕන විදිහට පවත්වන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒකට තමයි විඳීම කියන්නේ. විඳීම ආත්මයයි කියලා විඳීම ආත්ම වශයෙන් ගන්නවා. අන්න ඒක දෘෂ්ටියක්. ඒක සක්කාය දිට්ඨියක දැක්මක්. විඳීම ආත්මයි. තමාගේ වසඟේ පවත්වන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒකට තමයි විඳීම කියලා කියන්නේ. එහෙම නැත්නම් එයා හිතනවා ආත්මය කියලා දෙයක් තියෙනවා. ඒකෙන් තමයි විඳීම හැදිලා තියෙන්නේ. කියන්නේ තමාගේ වසඟේ පවත්වන්න පුළුවන් ආත්මය කියලා දෙයක් ලෝකේ තියෙනවා. ඒවෙන් තමයි විඳීම හටගෙන තියෙන්නේ. අන්න තවත් ක්‍රමයකින් එක්ක විඳීම ආත්මය වශයෙන් ගත්තා. ආත්මය හැදිලා තියෙන විඳීම් වලින් කියලා තව පැත්තකින් ගත්තා. එහෙම නැත්නම් එයා හිතනවා ආත්මය කියලා තමාගේ වසඟේ පවත්වන්න පුළුවන් දෙයක් ලෝකේ තියෙනවා. ඒක ඇතුලේ තමයි විඳීම තියෙන්නේ. ඒක තුලයි විඳීම තියෙන්නේ. ඒ කියන්නේ මේ ලෝකේ තමාගේ වසඟේ පවත්වන්න පුළුවන් දේවල් තියෙනවා. ඒක තුල තමයි විඳීම තියෙන්නේ කියලා අන්න ඒ විදිහ දෘෂ්ටියකින් කොහොමත් ආත්මේ පැත්තට එනවා. ඊළඟට කෙනෙක් හිතනවා විඳීම කියලා දෙයක් ලෝකේ තියෙනවා. විඳීම් තියෙනවා. ඒ විඳීම ඇතුලේ ආත්මිකුත් තියෙනවා. ස්පර්ශයෙන් හටගත්ත විඳීම තුල ආත්මයක් තියෙනවා කියලා විඳීම තුල ආත්මය තියෙනවා කියලා ආත්ම දෘෂ්ටියෙන් එනවා. හරියට අර මැක්කගේ කතාව වගේ. කොහෙන් ගත්තත් කැරකිලා අර ආත්මයටම ඇවිල්ලා තමයි නතර වෙන්නේ. එතකොට මෙන්න මේ දෘෂ්ටිය නිසාම ඒකට තමයි කියන්නේ විඳීම ගැන ඇති වෙන සතර ආකාර සක්කාය දිට්ඨිය. දැන් එතකොට ඔබ ඉගෙන ගත්ත රූපය ගැන ඇති වෙනවා සක්කාය දිට්ඨිය. විඳීම ගැන ඇති වෙනවා සතර ආකාර සක්කාය දිට්ඨිය. මේ සක්කාය දිට්ඨිය නැති වෙන්න නම් අපි කරන්න ඕනේ මේ සක්කාය දිට්ඨිය ඇති වෙලා තියෙන්නේ මේ විඳීම මම එක්කෝ මම කියලා ආත්මයක් තියෙනවා. ඒකෙන් තමයි විඳීම ඇති උනේ. විඳීම තුලයි මම ඉන්නේ. මම තුලයි විඳීම තියෙන්නේ. ඔය වගේ ඔය ඇතිවෙච්ච සක්කාය දිට්ඨිය නැති වෙන්න නම් අපි විඳීමේ යථා ස්වභාවය ඇත්ත ඇති සැටියෙන් දකින්න ඕනේ. ඒ දකින්නේ කොහොමද? ස්පර්ශයෙන් හටගත්ත විඳීම ස්පර්ශයෙන් වෙනස් වෙනවා. ඒක තමයි ඇත්ත. අන්නේ අනිත්‍ය ස්වභාවය හේතු ඵල වශයෙන් විඳීම තුල දකින්න. ඒ දැකීම පිණිස අපි කරන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවා ආනන්දය වේදනා අනිච්චා මේ විඳීම අනිත්‍යයි කියලා සිහි කරන්න පුරුදු කරන්න. ගිරිමානන්ද භික්ෂුවට ගිහිල්ලා කියන්න. අන්න මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත රූපය අනිත්‍ය වශයෙන් බලන්න පුරුදු වෙනවා. අන්න රූපය ගැන සක්කාය දිට්ඨිය නැති කරගන්න ක්‍රම. ඊළඟට ආයතන 6 ස්පර්ශයෙන් ඇතිවන විඳීම අනිත්‍ය වශයෙන් බලන්න පුරුදු වෙනවා. අන්න ඒ තුල විඳීම ගැන තියෙන සක්කාය දිට්ඨිය නැති කරගන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද ගිරිමානන්ද භික්ෂුවට කියන්න සංඥා අනිච්චා මේ සංඥාවත් අනිත්‍ය වශයෙන් දකින්න කියලා. සංඥාව ඇහෙන් රූප හඳුන ගන්නවා. ඒකට කියන රූප සංඥා. කනෙන් ශබ්ද හඳුන ගන්නවා. ශබ්ද සංඥා. නාසයෙන් ගඳ සුවඳ හඳුන ගන්නවා. දිවෙන් රස හඳුන ගන්නවා. කයෙන් පහස හඳුන ගන්නවා. මනසෙන් අරමුණු හඳුන ගන්නවා. අපිට හඳුනා ගැනීමක් තියෙනවානේ. ඇහැට හඳුන ගන්න පුළුවන් රූප. ඇහැට ශබ්ද හඳුනන්න බෑ. කනට හඳුන ගන්න පුළුවන් ශබ්ද විතරයි. මේ එකින් එකට වෙන වෙනම ගෝචර විෂයන් අපිට තියෙන. ඇහැට ගෝචර වෙන්නේ රූප, කනට ගෝචර වෙන්නේ ශබ්ද, නාසයට ගෝචර වෙන්නේ ගඳ සුවඳ, දිවට ගෝචර වෙන්නේ රස, කයට ගෝචර වෙන්නේ පහස, මනසට ගෝචර වෙන්නේ අරමුණ. එතකොට මේ එකින් එකට වෙන වෙනම ගෝචර විෂයන් තියෙන්නේ. ඇහැට රස දැනෙන්නෙත් නැහැ. ඇහැට ගඳ සුවඳ හොයන්නත් බෑ. ඇහැට ශබ්ද ඇහෙන්නෙත් නැහැ. ඇහැට රූප විතරයි. එතකොට මේ ආයතන 6ේම ස්පර්ශය නිසා
සංඥාවක් හඳුන ගැනීම ඇතිවෙන රූප හඳුනා ගැනීම සබ්ද හඳුනා ගැනීම ගඳ සුවඳ හඳුන ගැනීම රස හඳුන ගැනීම පහස හඳුනා ගැනීම අරමුණු හඳුන ගැනීම කියන සංඥා ඇතිවෙන. මේ ආයතන හයටම මේ සංඥා ඇති වුණේ ස්පර්ශය නිසා. ඇහැයි රූපයයි විඤ්ඥාන එකතු වෙච්ච නිසා තමයි විඳීමක් ඇතිවෙන්නේ විදින රූපයයි හඳුනගන්න. ඔන්න ඕක ඔබ තේරුම් ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ වේදල්ල සූත්‍ර පෙන්නනවා මේවා එකට එක බැඳිච්ච දේවල්. ස්පර්ශයෙන් විඳීන් ඇතිවෙනවා කියලා මීට ටික වෙලාවකට පෙර ඔබ ඉගෙනගත්. ඒ ස්පර්ශයෙන් විඳීමක් ඇති වුණාද විඳින දේමයි හඳුනගන්න. කනේ ස්පර්ශයෙන් විඳීන් ඇතිවෙන. ඒ විදින සබ්දයමයි හඳුනගන්න. නාසේ ස්පර්ශය නිසා විඳීමක් ඇති වුණා ඒ විඳින ගඳ සුවඳමයි හඳුනගන්න. දිවේ ස්පර්ශයෙන් විඳීමක් ඇති වුණා නම් ඒ විදින රසයමයි ඔබ හඳුනගන්න. කයේ ස්පර්ශයෙන් විඳීමක් ඇති වුණා නම් ඒ විදින පහසමයි ඔබ හඳුනගන්න. මනසේ ස්පර්ශයෙන් විඳීමක් ඇති වුණා නම් ඒ විඳින අරමුණමයි ඔබ හඳුනගන්න. අන්නේ සංඥාව හඳුනා ගැනීම තුළ දැන් සංඥා විකෘති භාවයකුත් තියෙනවනේ අවිද්‍යාව නිසා. අනිච්චේ නිච්ච සංඥ අනිත්‍යදේ නිත්‍යයි දුක්දේ සැපයි අනාත්මදේ ආත්මයි අසුබදේ සුබයි මේ විකෘති අවිද්‍යා සහගත සංඥාව නිසාම හඳුනගන්න දේවල් තුළත් අඳුනගන්නේ පේන පේනදේ මේක නිත්‍යයි සැපයි ආත්මයි මේක මම මගේගේ මේක මගේ වාහන මගේ ගොඩ නැගිල්ල මේ මගේ ළමයි මගේ දේවත්. ඒතකොට මේ ඔක්කොම මමත්වය තුළ ආත්ම දෘෂ්ටියක් තුළ පිහිටලා අපි අර සංඥා විපල්ලාස අවිද්‍යාව තණ්හාව මේ සියලු කෙලෙස් තුළ ඉදං හඳුනගන්නේ අවිද්‍යාසහගත සංඥාවක් ඔස්සේ. ඊළඟට කනට ඇහෙන දේවල්. ඒ ඇහෙන දේවල් තුළත් අර නිත්‍ය සංඥාව සුභ සංඥාව ආත්ම සංඥාව මේ සංඥාව නිසාම ඇහෙන දේවල් මෙ මම මගේ ආත්මයි කියලා සංඥා විපල්ලාසවල ඉඳං හඳුනගන්න. එතකොට මෙන්න මේ වැරදි හඳුනා ගැනීම නිසාම සංඥාව ගැන සක්කාය දිට්ටියක් උපදිනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කෙනෙක් මේ වැරදි සංඥා විපල්ලාස නිසා යා හිතනවා සංඥාව ආත්මයයි කියලා හිතනවා. ඒ කියන්නේ හඳුනා ගැනීමක් තියෙනවා. ඇහෙන් රූප හඳුනා ගන්නවා කනෙන් සද්ද හඳුන ගන්නවා නාසයෙන් ගඳ සුවඳ හඳුනගන්න මේ ආයතන හයේම තියෙන සංඥාව තමයි ආත්මය කියලා ඒක මගේ වසඟේ පවත්වන්න පුළුවන් කියලා ආත්ම දෘෂ්ටියකට එනවා. අන්න සංඥාව ආත්මයයි කියලා හිතුවා. එහෙම නැත්නම් එයා හිතනවා ආත්මය කියලා තමාගේ වසඟේ පවත්වන්න පුළුවන් දෙයක් තියෙනවා. හැබැයි ඒක හැදෙන්නේ සංඥාවෙන්. ඒක සංඥාව නිසා හටගත්ත දෙයක් ආත්මය කියලා. අන්න ආත්මය කියන්නේ සංඥාව කියලා ගත්තා එක්කො සංඥාව හැදිලා තියෙන ආත්ම වශයෙන් කියලා ගත්තා. එහෙම නැත්නම් එයා හිතනවා ආත්මය කියලා දෙයක් තියෙනවා. ඒ තමාගේ වසඟේ පවත්වන්න පුළුවන් ආත්මය තුලයි සංඥාව තියෙන්නේ කියලා ඒක ඇතුළට කරලා ඒ තුල සංඥාව තියෙනවා කියලා එතනත් ආත්ම වශයෙන් බැසගත්. එහෙම නැත්නම් එයා හිතන්න පුළුවන් සංඥාව කියලා මේ ලෝකේ තියෙන හඳුනා ගැනීම රසක් තියෙනවා. එහෙන් රූප හඳුනා ගන්නවා කනෙන් ශබ්ද හඳුනා ගන්නවා මේ හඳුනා ගැනීම තුල තමයි ආත්මය තමාගේ වසඟේ පවත්වන්න පුළුවන් දේ තියෙන්නේ. කොහෙන් ගත්තත් කැරකිලා අර මැක්කගේ කතාව වගේ පොඩි කාලේ ඔබ අහලා ඇති ඔය කතාව කැරකිලා ආවේ ආයමත් අර ආත්ම දෘෂ්ටියටමයි. එතකොට ඔය විදිහට ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හයේම ස්පර්ශයෙන් ඇතිවන සියලු හඳුනා ගැනීම ආත්මයයි කියන දෘෂ්ටියට ඇවිල්ලා අවිද්‍යාසහගත කෙන ආත්ම වශයෙන් ගන්න. ඔන්න ඔය ආත්ම දෘෂ්ටිය නැති වෙන්න නම් මේ සංඥාව ගැන තියෙන සතර ආකාර සක්කාය දිට්ඨියක් නැති වෙන්න නම් බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ ආනන්ද සංඥා අනත්තා. අනාත්ම වශයෙන් මේ සංඥාව දකින්න මේක ස්පර්ශයෙන් ඇති වෙන දෙයක්නේ. එහෙනම් ස්පර්ශයෙන් හටගන්න සංඥාවත් ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙනවා කියලා අනිත්‍යයි කියලා සිහි කරා. ඇසේ ස්පර්ශයෙන් ඇති වෙන හඳුනා ගැනීම අනිත්‍යයි. ඒ ස්පර්ශය අනිත්‍ය වෙනකොට වෙනස් වෙනවා. කනේ ස්පර්ශයෙන් ඇති වෙන හඳුනා ගැනීම ඒවත් අනිත්‍යයි. ඒවත් ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙනවා. මේ විදිහට ආයතන හයේම ස්පර්ශයෙන් ඇති වෙන මේ හඳුනා ගැනීම ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙනවා කියලා අනිත්‍යයි කියලා පුරුදු කරා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද ඔය විතරක් නෙමෙයි සංඛාර අනිච්චා. සංස්කාර කියන්නේ චේතනාව. පිංගතුනි ඇහි ස්පර්ශය නිසාම විඳින් ඇති වෙනවා කියලා ඔබ ඉගෙන ගන්න. ඒ විඳින දේම හඳුනා ගන්නවා. හඳුනාගත්ත දේ ගැනම තමයි චේතනාවක් පහළ වෙන්නේ. එතකොට මේවා එකින් එකට බැඳිලා තියෙන්නේ.
එහෙනම් ඔබට පේනවා ඇහි ස්පර්ශය නිසා විඳීමක් ඇති වුණා. විඳින දේ හඳුනගත්තා. ඒ තමයි සංඥාව. හඳුනගත්ත දේ ගැන තමයි චේතනාවක් පහළ වුණේ. ඒක තමයි රූප සංචේතනාව කියලා. ඒ තමයි සංස්කාර. කර්මය කියන්නේ ඕකට. චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. චේතනාව. සංස්කාර කියන්නේ ඕක. ඊළඟට කනට ඇහෙන ශබ්දය. කනේ ස්පර්ශය නිසා විඳීම් ඇති වුණා. විඳින ශබ්දය හඳුනගත්තා. හඳුනගත්ත ශබ්දය ගැන තමයි චේතනා ඇති වෙන්නේ. ඒ තමයි ශබ්ද සංචේතන. ඒ තමයි සංස්කාර කර්ම. ඔය විදිහට නාසයේ ස්පර්ශය නිසා විඳීම් ඇති වෙනවා. විඳින ගඳ සුවඳ හඳුන ගන්නවා. හඳුනගත්ත ගඳ සුවඳ ගැනම චේතනා පහළ වෙනවා. ඒක තමයි කර්මය. දිවට රස දැනෙනවා. ඒ දිවයි රසයයි විඥානයයි නිසා ඒ රසය නිසා විඳීම් ඇති වුණා නම් විඳින රස හඳුනගත්තා. හඳුනගත්ත රස ගැනයි චේතනා පහළ වෙන්නේ. රස සංචේතන. ඒ තමයි සංස්කාර. කයට පහසක් දැනෙනවා. ඒ කයයි පහසයි විඥානය නිසා කයේ විඳීම් ඇති වුණා. විඳින පහස හඳුනගත්තා. හඳුනගත්ත පහස ගැන චේතනා පහළ වෙනවා. පොට්ටබ්බ සංචේතන. මනසින් අරමුණත් ඔය වගේ. මනසට අරමුණක් එන්නේ මනසයි අරමුණුයි විඥානය නිසා. ඒ තුළ විඳීම් ඇති වෙනවා. ඒ විඳින අරමුණ හඳුනගත් අරමුණ ගැන චේතනා පහළ වුණා. ඒ තමයි ධම්ම සංචේතන. එතකොට ඇහෙන් ඇති වෙනවා රූප ගැන චේතනා පහළ වෙනවා. කනෙන් ශබ්ද ගැන චේතනා පහළ කරනවා. නාසයෙන් ගඳ සුවඳ ගැන චේතනා පහළ කරනවා. දිවෙන් රස ගැන චේතනා පහළ කරනවා. කයෙන් පහස ගැන චේතනා පහළ කරනවා. මනසෙන් ගන්න අරමුණ ගැන චේතනා පහළ වෙනවා. මෙන්න මේ චේතනාව මේ පහළ වෙච්ච මේ සංස්කාර මේ සංස්කාර ගැනත් බුදුරජාණන් වහන්සේ පෙන මේක ස්පර්ශයෙන් හටගත්ත දෙයක්. ස්පර්ශයෙන්මයි විඳීම ඇති වුණේ. ස්පර්ශයෙන්මයි හඳුනා ගැනීම ඇති වුණේ. ස්පර්ශයෙන්මයි චේතනා ඇති වෙන්නේ. හැබැයි මේ ස්පර්ශය අනිත්‍ය නිසා මේක අනිත්‍යයි කියලා දකින්නේ ප්‍රඥාව දියුණු කෙනෙක් විතරයි. ඒ ප්‍රඥාව දියුණු නැති කෙනා, ප්‍රඥාවෙන් දැකපු නැති කෙනා එයා මේක ආත්ම වශයෙන් ගන්නවා. සක්කාය දිට්ඨි වශයෙන් ඔහු මේ සංස්කාර ගැනත් ගන්න. ඔහු හිතනවා මේ චේතනාව ආත්මයයි කියලා ගන්න. එහෙම නැත්නම් ඔහු හිතනවා ආත්මය කියලා තමාගේ වසඟේ පවත්වන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒක හැදිලා තියෙන්නේ චේතනාවෙන්. ඒක හැදිලා තියෙන්නේ සංස්කාර වලින් කියලා ගන්න. එහෙම නැත්නම් ඔහු හිතනවා චේතනාව තුලයි ආත්මය තියෙන්නේ. මම මගේ කියලා මට ඕන දෙයක් තියෙනවා. ඒ තුලයි ආත්මය තියෙන්නේ. එහෙම නැත්නම් ඔහු හිතනවා ආත්මය කියලා දෙයක් ලෝකේ තියෙනවා. ඒක තුල චේතනාව තියෙන්නේ. එහෙම නැත්නම් චේතනාව තුලයි ආත්මය පවතින්නේ. කොහෙන් ගත්තත් කැරකිලා ආත්ම දෘෂ්ටියකට එනවා. සතර ආකාරයේ ආත්ම දෘෂ්ටියකින් සංස්කාර ගැනත් බැසගන්න. ඒ දෘෂ්ටිය නැති වෙන්න නම් බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ සංස්කාර ගැනත් මේකත් අනිත්‍යයි දුකයි අනාත්මයි. ස්පර්ශයෙන් හටගෙන ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙනවා. අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා විමසන්. අන්න දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු රූපය අනිත්‍යයි කියලා මේ රූපය ගැන දකින්න ඕනේ. ස්පර්ශයෙන් ඇතිවන විඳීම ආයතන හයේම අනිත්‍යයි කියලා සිහි කරන්න. ස්පර්ශයෙන් හටගන්න හඳුනා ගැනීම අනිත්‍යයි කියලා සිහි කරන්න. ස්පර්ශයෙන් හටගන්න සංස්කාර චේතනාවත් අනිත්‍යයි කියලා සිහි කරන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය විඤ්ඤාණං අනිච්ඡන්ති. මේ විඤ්ඤාණයත් අනිත්‍යයි කියලා දකින්න ගිරිමානන්ද භික්ෂුවට ගිහිල්ලා කියලා දෙන්න. කොහොමද විඤ්ඤාණය අනිත්‍ය වශයෙන් සිහි කරන්නේ? පින්වතුනි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා නාම රූපයන් නිසයි විඤ්ඤාණයක් හටගන්නේ. දැන් බලන්න විඤ්ඤාණය ඇති උනේ කොතනද? ඇහැයි රූපයයි එකතු කරේ ඇහි විඤ්ඤාණය. ඒ තමයි චක්කු විඤ්ඤාණය. හැබැයි ඇහැයි රූපයයි එකතු කරපු විඤ්ඤාණය තුල විඤ්ඤාණයට උපකාර කරේ හටගන්න ඇහත් උපකාර කරා. සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මසැස කියන ඒ ක්‍රියාත්මක වෙන ඇසක් තිබ්බ සජීවී ඇහැක්. ඊළඟට රූප තිබුණා. ඇහැයි රූපයයි එකතු වෙන්න ඒ විඤ්ඤාණය නිසාම විඳීම් හටගත්ත. චේතනා ඇති වුණා. හඳුනා ගැනීම ඇති වුණා. එහෙනම් සතර මහා ධාතු විඳීම් හඳුනා ගැනීම චේතනා ස්පර්ශ මනසිකාර මේ සියල්ල එකතුවක් තුල තමයි විඤ්ඤාණයක් හටගන්නේ. එහෙමනම් ඒ තුල තියෙන්නේ නාම රූපයන්ගෙන් හටගත්ත විඤ්ඤාණ. එතකොට මේ නාම රූප පවතින තැනයි විඤ්ඤාණය හටගන්නේ. ඒ නාම රූප ධර්මයන්ගේම යම් යම් වෙනස්කම් මත විඤ්ඤාණය වෙනස් වෙවි යනවා. එහෙමනම් මෙන්න මේ අනිත්‍ය ස්වභාවය මෙනෙහි කරන්න. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා ඇස නාම රූප නිසා හටගත් දෙයක්. කන නාම රූප නිසා හටගත් දෙයක්.
නාසය දිවකය මනස කියන ආයතන හයම නාමරූප පච්චයා සලායතන. ඒ නාමරූපයන්ගේ ක්‍රියාකාරිත්වය පවතින තැනකයි විඤ්ඥානයක් හටගන්න. දැන් මලකුණක් තුළ ගත්තාම රූපේ තිබුණට නාම ධර්මනෑ. ඒව නිරුද්ධ වෙලා. එවැනි තැනක විඤ්ඥානයක් පහළ වෙන්න. ඒ නිසා නාමරූපයන්ගේම ක්‍රියාකාරිත්තය පවතින ආයතන හයක් තුළ විඤ්ඥානය හටගන්නවා. ඒ නාමරූපයන්ගේ වෙනස්කම් වෙනකොට විඤ්ඥාන වෙනස් වී හටගන්න. වෙනස් වී යන අනිත්‍යව වී යන. අන්නේ නිසා මේ විඤ්ඥානය අනිත්‍යයි කියල දකිින්. හැබැයි අවිද්‍යා සහගත කෙනා විඤ්ඥානය කෙන හඳුනා ගැනීම. දැන ගැනීම විජානාතීතිකෝ භික්කවේ තස්මා විඤ්ඥානන්ති උච්චති දැනගන්නවා කියන අර්ථයෙන් තමයි විඤ්ඥානය කියන්න. හැබැයි මේ විඤ්ඥානය ගැන අවිද්‍යාසාගත කෙනා සක්කායදිට්ටියට එන්නේ කොහොමද එයා හිතනවා විඤ්ඥානය කියන්නේ ආත්මයක්. මේක ආත්මයක් මගේ වසගේ පවත්තන්න පුළුවන් දෙයක් කියලා විඤ්ඥානය ආත්ම වසයෙන් ගන්න. එහෙම නැත්නං එයා හිතනවා ආත්මයක් කියලා මගේ වසගෙන් පවත්තන්න පුළුවන් දෙයක් තියෙනවා ඒක හැදෙන්නේ විඤ්ඥානයෙන් කියලා හිතන. එහෙම නැත්නං එයා හිතනවා විඤ්ඥානය කියලා දැනගැනීමක් ඇද්ද ඒක තුළ තමයි ආත්මය පිහිටන්න කියලගන්න. එහෙම නැත්නං එයා හිතනවා ආත්මය තුළයි විඤ්ඥානය තිය. එතකොට බලන්න කොහෙන් ගත්තත් කැරකිලා සතරාකාර සක්කායි දිට්ටියකට විඤ්ඥානය ගැනත් බැසගන්න. ඒමනං ඔබට පේනවා රූපේ ගැනත් මගේ ආත්මයයි කියපු සතරාකාර සක්කායි දිට්ටියක් අවිද්‍යාව නිසා සංඥා විපල්ලාසයන්ගෙන් පෝෂණයවීමක් නිසා අවිද්‍යාව නිසා හටගන්න. විඳීම ගැන සතර ආකාරයම ආත්ම දෘෂ්ටියක් ඇතිවෙන අවිද්‍යාව නිසා. හඳුනා ගැනීම් තුළ ආයතන හයේ ඇතිවෙන හඳුනා ගැනීම් තුළ සත්තරාකාර සක්කාය දිට්ටියක් ඇතිවෙන. ආයතන හයේ ඇතිවෙන චේතනා පහලවීම් තුළ සක්කාය දිට්ටියක් ඇතිවෙන. ඒවගේම ආයතන හයේ ඇතිවන විඤ්ඥානය චක්කු විඤ්ඥානය සෝත විඤ්ඥානය ගහන විඤ්ඥානය ජීවහා විඤ්ඥානය ආයතන හයේම මේ හටගන්න විඤ්ඥානය තුළත් ආත්ම දෘෂ්ටියක් ඇතිවෙනවා. හතරෙන් වැඩි කරලා ගත්තහම විසිආකාර සක්කාය දිට්ටියක් පංච උපාදානස්කන්දය ගැනම ඇතිවෙන. මෙන්න මේ සක්කාය දිට්ටියෙන් නැතිවෙන විදිහට මේ තුළ තියෙන මගේ ආත්මයකිපු දෘෂ්ටිය නැතිවෙන්න නම් බුදුරජාණන් වහන්සේ පෙන්ව ආනන්ද අනිත්‍ය සංඥා වඩන්. රූපං අනිච්ච මේ රූපය අනිත්‍යයි කියල සිහි කරන්න. වේදනා අනිච්චා වේදනාව අනිත්‍යයි කියල සිහි කරන්න. සංඥා අනිච්ච සංඥාව අනිත්‍යයි කියල සිහි කරන්න. සංඛාර අනිච්චා සංඛාර අනිච්චයි කියල සිහි කරන්න. විඤ්ඥානං අනිච්චං විඤ්ඥානය අනිත්‍යයි කියල සිහි කරන්න. බුදුරජාණන් වහන්සේ වදාලා ඉතිමේසු පංච සුපාදානක්කන්දේසු අනිච්චානු පස්සී විහරති. මේ පංච උපාදානස්කන්දේම අනිත්‍ය වසයෙන්ම බලමින් වාසය කරන්න. අන්න අනිච්ච සංඥාව ගැන බුදුරජාණන් වහන්සේ පෙන්ව. එහෙමනම් පින්වතුනි ඔබට මේ උතුම් ධර්මය අවබෝධ කරන්නන ඔබ මේ තමන්ගේ ශරීරය සතර මහාධාතුන්ගෙන් හටගත්ත මේ රූපය අනිත්‍යයි කියලා හැම වෙලායම විමසන්න පුරුදුවෙන්. ස්පර්සයෙන් හටගන්න විඳීම අනිත්‍යයි කියලම බලන්න පුරුදුවෙන්. ස්පර්සයෙන් හටගන්න හඳුනා ගැනීම අනිත්‍යයි කියල බලන්න පුරුදුවෙන්. ස්පර්සයෙන් හටගන්න චේතනාව අනිත්‍ය වසයෙන් බලන්න පුරුදුවෙන්. නාමරූප නිසා හටගන්න විඤ්ඥානය අනිත්‍ය වසයෙන් වඩන්න පුරුදුවෙන්. පංච උපාදානස්කන්දේම අනිත්‍යයි කියලා දකින්න පුරුදුවෙන්. එහෙමනම් මේ අනිත්‍ය දැක්ම තුළ ඔබට ඔබ තුළ තියෙන මේ විසිආකාර සක්කාය දිට්ටි ආත්ම දෘෂ්ටිය නැතිකරගෙන උතුම් සෝවානාදී මාර්ග පල් ලබාගෙන නිවන කරායන වාසනාව ලැබෙනවා. එහෙමනම් ඔබ හැම දෙනාටම මේ උතුම් පංචුපාදානස්කන්දේම විදර්ශනා වඩලා අනිත්‍ය සංඥාව ගැන හොඳ අවබෝධයෙන් දැකීමක් ඇති කරගෙන උතුම් මෝ ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා කියලපි ආශීර්වාද ප්‍රාර්ථනා කරනවා. තින් එහෙමනම් මේ ධර්ම දේශනාවෙන් රැස් කරගත්ත සියලු පින සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් දැක බලා අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවියස ඉසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ වහවහා සසර දුකින් අතමිදේවා කියලපි සාදු කියල දෙවියන්ට පින් දෙමු. අද ධර්ම දේශනාවේ දායකත්ව භාරගෙන කටයුතු කරන්නේ අනුරාධපුර සාලියපුර 6 කනුව අංක 42 නිවසේ පදිංචි රසිකා ප්‍රියංගි මහත්මිය ඉන්දික සමන් කුමාර මහතා ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. එයාගේ අරමුණු අතර සඳහන්න ඔක්තෝබර් මාසේ 15 වෙනි දිනට 8 වන ජන්මදිනයේ සමරන නදෙව් සංජුල රාජපක්ෂ පුතුට ඒ කරන අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න තුනුරුවන්ගේ ආශිර්වාද රැකවන සැලසේවා. නිදුක් නිරෝගී සම්පත්තිය සැලසේවා.
ඒ පුතුගේ ජීවිතයට තුනුරුවන්ගේ ආශිර්වාද රැකවරණයම සැලසේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනයක්. ඒවගේම නොවැම්බර් මාසෙ 5 වෙනි දින 69ක් වන ජන්මදිනයේ සමරන සුමනා වීරසිංහ මෑණියන්ට නිදුක් නිරෝගී සම්පත්තිය තුන්රුවන්ගේ ආශිර්වාදයේ දීර්ඝායු සම්පත්තියම ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනය පවුලේ හැම දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනයත් තමන් නමින් මිය පරලෝකයේ පරම්පරාගත ඥාතීන් සියලු දෙනාම සිහිපත් කරලා ඒ අයගෙත් පරලෝ ජීවිත සැපවත් වේවා සුවපත් වේවා වහවහා සසර දුකින් අත මිදේවා කියන චේතනාවෙන් මිය පරලෝකයේ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් අරමුණක් වෙනවා. ඒ වගේම ගරු දේශකයන්න් වහන්සේටත් නෙත් කාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත් ධර්ම ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී ඔබ හැම දෙනාටමත් මේ උතුම් ධර්ම දානමේ පිනත් ධර්ම ශ්‍රවණමේ පිනත් නිවන් දොරටුවක් බවටම පත්වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.